සුබ දවසක් දයාබර දරුදරියනි. අද අපි ව්‍යාපාර අධ්‍යයනයේ 12 වසර තුල තියෙන අවසාන ඒකය වෙන වෙළඳාම කියන නිපුණතාවේ දේශීය වෙළඳාම පැත්තටයි අවධානය යොමු කරන්නේ ඔබ සමග. ඉතින් ඉස්සෙල්ලාම අපි දේශීය වෙළඳාමට එන්නේ ඉස්සරලා අපි වෙළඳාම කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව යම් හඳුනා ගැනීමක් කරන්න වෙනවා. මේක මුලින්ම ඔබ මුල්ම එකේ කතා බහ කරද්දී ඔබ දැක්කේ පැති දෙකකින්. එකක් මිලදී ගැනීම, අනිත් එක විකිණීම. මිලදී ගැනීමට අපි කියපු තව වචනයක් තමයි ක්‍රය. විකිණීමට කියන වචනයක් තමයි වික්‍රය. ක්‍රය වික්‍රය මිලට ගන්නවා විකුණනවා. ඉතින් වෙළඳාම යනු මිලට ගැනීම හා විකිණීමයි කියන එක තමයි මූලික අංශ දෙක. හැබැයි තව ටිකක් අපි මේකට කොටස් එකතු කරොත් මේ මිලට ගැනීම විකිණීම හරහා වෙන්නේ මොකද්ද? හිමිකම නොහොත් අයිතිය මාරු වීමක්. හිමිකාරත්වය එහෙම නැත්නම් අයිතිය තව කෙනෙක්ට මාරු වීමක්. ඒ එක්කම මිලට ගැනීම හා විකිණීමේදී වෙන තව සිදුවීමක් තමයි යම් ප්‍රතිෂ්ඨාවකට තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. වටිනාකමක් තියෙන්න ඕනේ. ඒක වටිනා මැනිය හැකි මුදලින් මයින්ඩ් පුළුවන් වටිනාකමක් තියෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් කෙනෙක් ඒ කියන පුද්ගලයා බීගෙන් ඉඩමක් ගත්තොත් ඒ නිසා මේ ඉඩමේ අයිතිය මාරු වෙනවා ඒට. ඒ වගේම ප්‍රතිෂ්ඨාවක් ඒගෙන් බීට මුදලක් යනවා. ඒතර ඒ ගත්තා මිලට ගත්තා බී වික්කා. ඒ නිසා වෙළඳාම තුලින් මේ අයිතිය එක පාර්ශවයකින් තවත් පාර්ශවයකට යම් ප්‍රතිෂ්ඨාවකට මාරු වීමක් වෙනවා භාණ්ඩයක හෝ සේවයක. ඒක තමයි අපි වෙළඳාම හඳුන්වන ආකාරය. මේ වෙළඳාමේ තියෙන ප්‍රධානම ප්‍රභේද දෙක ඔබ දන්නවා. රට අභ්‍යන්තරයේ වෙළඳාමක් ඇති වෙනවා නම් ඒක අපි දේශීය වෙළඳාම විදිහටත් ජාත්‍යන්තරව රටවල් අතර වෙළඳාමක් ඇති වෙන එක විදේශ වෙළඳාමත් විදේශීය වෙළඳාම ලෙසත් හඳුන්වනවා. මේ දේශීය වෙළඳාම තුල තමයි අපි නැවත සිල්ලර වෙළඳාමක් තොග වෙළඳාමක් විදිහට අපි වෙළඳාම වර්ග කරන්නේ. විදේශීය වෙළඳාම තුල ප්‍රධාන වශයෙන් අපි අපනයන ආනයන විදිහට වර්ග කරනවා. තව මේකේ අන්තර් වර්ගීකරණයක් තියෙනවා ප්‍රතිඅපනයන වෙළඳාම වගේ දේවල්. ඉතින් ඒ නිසා මේ වගේ වෙළඳාමේ යම් යම් ප්‍රභේද අපට පෙන්වන්න පුළුවන්. ඒ නිසා හැඳින්වීම ඔබ ලියාගත්තා නම් හොඳයි. වෙළඳාම කියන්නේ ගැනුම් කරුවෙකු හා විකුණුම් කරුවෙකු අතර කිසියම් ප්‍රතිෂ්ඨාවකට නිෂ්පාදිත භාණ්ඩ හා සේවාවල අයිතිය, නිෂ්පාදිත භාණ්ඩ හා සේවාවල අයිතිය හුවමාරු වීමේ ක්‍රියාවලිය. එහෙම නැත්නම් භාණ්ඩ හා සේවා විකිණීම හා මිලදී ගැනීමට අදාළ කටයුතු වෙළඳාම. ඒතර විකිණීම මිලට ගැනීම තමයි වෙළඳාම. මිලදී ගැනීමත් විකිණීමත් යන ප්‍රධාන කාර්ය පදනම් කරගෙන වෙළඳාම සිදුවීමක් වෙනවා. මෙහිදී හිමිකම එක තැනකින් තව තැනකට මාරු වීමක් වෙනවා කියලා අපි කියනවා. දැන් මේ මීට යටින් තියෙන නිදසුන් මම හිතනවා මේක ලියා ගන්න ඇති. ගැනුම් කරුවෙකු හා විකුණුම් කරුවෙකු අතර කිසියම් ප්‍රතිෂ්ඨාවකට නිෂ්පාදිත භාණ්ඩ හා සේවාවල අයිතිය හුවමාරු වීමේ ක්‍රියාවලිය. හොඳයි. ඒකෙන් එක පාර්ශවයකින් තවත් පාර්ශවයකට හිමිකම මාරු වීමක් සිදු වෙනවා. මේ දැන්වීම දිහා බැලුවොත් කඩවත නගර සීමාව තුළ කුඩා නිවසක් සහිත පර්චස් 12ක ඉඩමක් ලක්ෂ 20කට විකිණීමට තියෙනවා. වාහන මාරුවකටද සලකා බැලේ විමසීම් තියෙනවා. දැන් මෙතන
ප්‍රොඩක්ට් එකක් තියෙනවා. නිවසක් සහිත කුඩා නිවසක් සහිත පර්චේස් 12ක ඉඩමක්. භාණ්ඩයක් තියෙනවා. හැබැයි වටිනාකමක් තියෙනවා මේකේ ගැනුම් කරුව කවුද විකුණුම් කරු කවුද කියන එක පිළිබඳව නිශ්චිත නැති ගතියක් තියෙනවා. කවුද ගන්නෙ කවුද විකුණන්නේ කාටද කවුද වික්කේ කොහොමද මාරුව උනේ අයිතිය හිමි වුනේ කොහොමද කියන එක පිළිබඳ අදහස නැහැ. හිමිකාරත්වයේ කායෙන් කාටද යන්නේ කියන එක පිළිබඳ අදහසක් නැහැ. මේ නිදසුන දිහා බැලුවහම මේකේ තියෙනවා වටිනාකම තියෙනවා. ඒ වගේම ඕනනම් වාහන මාරුවකටද පුළුවන් කියලා තියෙනවා. හැබැයි ගැනුම් කරු විකුණුම් කරු කවුද නිශ්චිතව අඳුනා ගැනීමට නොහැකි බවක් මේකේ දකින්න තියෙනවා. ඊට ඉහත වෙල දැන්වීම අනුව ඉඩම සඳහා වාහනයක් හුවමාරු කර ගැනීමට හෝ ලක්ෂ 20කට විකිණීමට අවස්ථාව තියෙනවා. ඉඩම වාහනයට හුවමාරු කිරීමේදී දෙපාර්ශ්වය අතර ඒවැ අයිතිය හුවමාරුවද ගැනුම් කරු විකුණුම් කරු පැහැදිලිව වෙන් කරගන්න මේකේ බෑ. මුදල් වලට වික්කා නම් විකුණුම් කරු ගැනුම් කරු වෙන් කර හඳුනා ගන්න පුළුවන්. ඊළඟට වෙළඳාම ප්‍රභේද කොට දැක්වීම මම දැන් කිව්වා. රට ඇතුලේ නම් වෙළඳාම වෙන්නේ අභ්‍යන්තරේ නම් ඒක දේශීය වෙළඳාම. ඒ දේශ සීමාව ඇතුලේ ඒක තමයි අපි තොග හා සිල්ලර කියලා බෙදීමක් කරන්නේ. ඒක මම හිතන්නේ ඔබට ලියා ගන්න පුළුවන් දේශීය වෙළඳාම කියන එක හෝම් ට්‍රේඩ්. රටවල් අතර නම් වෙළඳාම වෙන්නේ ඒක අන්තර්ජාතික වෙළඳාමක් විදිහටයි අපි සලකන්නේ නැත්නම් විදේශ වෙළඳාමක්. ඒක ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකකටයි අපි යන්නේ අපනයන හා ආනයන වෙළඳාම විදිහට. ඊළඟට පිටුවංක 4ට අපි එනවා. ඒක ගැලීම් සටහනක් කරහත් ඔබට පෙන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගැලීම් සටහන් කියන්නේ පහතට ගලා යන ආකාරයේ සටහනක්. වෙළඳාමේ ප්‍රභේද දෙක දේශීය විදේශීය දේශීය තොග සිල්ලර විදේශීය ආනයන අපනයන විදිහට බෙදන්න පුළුවන්. ඊළඟ වයිදනවා ගැලීම් සටහන් මේක දාන්න ඕනේ සර්. ඊළඟට අපි එනවා බෙදා හැරීමේ ක්‍රියාවලියට. මේ තුල වැදගත්ම දෙයක් තමයි බෙදා හැරීමේ මාර්ග පිළිබඳව අපි හඳුනා ගන්න එක. ඩිස්ට්‍රිබියුට් කරන මොකද්ද channel එක මාර්ග. එතකොට බෙදා හැරීමේ මාර්ගයක් කියන්නේ යම් නිෂ්පාදකයෙක්ගේ ඉඳලා පාරිභෝගිකයා දක්වා මේ භාණ්ඩේ ගමන් කරන මාර්ගය මොකද්ද කියන එක. මේ තුල අතරමැදියෝ ඉන්නවා. සමහර විට අතරමැදියෝ නැති වෙන්න පුළුවන්. ඒ නිසා බෙදා හැරීමේ මාර්ගයක් කියලා කියන්නේ විවිධ නිෂ්පාදිත සමහරට පාරිභෝගික භාණ්ඩ වෙන්න පුළුවන්. සමහර විට කාර්මික භාණ්ඩ වෙන්න පුළුවන්. මේ පාරිභෝගික භාණ්ඩ හෝ කාර්මික භාණ්ඩ නිෂ්පාදකයාගේ ඉඳලා පාරිභෝගිකයා දක්වා මොන ස්වරූපෙන්ද යන්නේ කියන එක. අතරමැදියෝ සහිතවද අතරමැදියෝ නැතිවද කවුද අතරමැදියෝ. මේ මාර්ගය මෙතන ඉන්න අතරමැදියන්ගේ සංඛ්‍යාව සමහරට එක්කෙනෙක්වත් නැති වෙන්න පුළුවන් තුන් දෙනෙක් ඉන්න පුළුවන්. ඒ ප්‍රොඩක්ට් එකේ ස්වභාවය මත වෙනස් වෙන්න පුළුවන්. එවැනි මාර්ග ගණනාවක් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට සමහර ඒවා නිෂ්පාදකයන් කෙලින්ම පාරිභෝගිකයාට යනවා. අතරමැදියෝ නැහැ. සමහර ප්‍රොඩක්ට් තියෙනවා නිෂ්පාදකයන්ගෙන් තොග වෙලෙන්දට ගිහිල්ලා සිල්ර වෙලෙන්දට ගිහිල්ලා පාරිභෝගිකයාට යනවා. අතරමැදියෝ දෙන්නයි. ඒක භාණ්ඩේ ස්වභාවය අනුව මේ බෙදා හැරීමේ අතරමැදියන්ගේ දක්ෂතා හැකියාවන් ශක්තියින් අනුව තීන්දුව වීමක් වෙනවා. ඒ අනුව මෙතන
සටහනක් තියෙනවා ප්‍රධාන වශයෙන් මෙහෙම මේ බෙදා හැරීමේ මාර්ග අපි ප්‍රධාන වශයෙන් බෙදුවොත් භාණ්ඩ හා සේවා විදිහට භාණ්ඩ බෙදා හැරීමේ මාර්ග තියෙනවා සේවා බෙදා හැරීමේ මාර්ගයක් තියෙනවා. අපි සේවා ගැන එච්චර කතා නොකරට සේවත් බෙදා හැරෙන්න ඕනේ. භාණ්ඩ බෙදා හැරීමේ මාර්ග සමහර විට පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීමේ මාර්ග වෙන්න පුළුවන්. කාර්මික භාණ්ඩ බෙදා හැරීමේ මාර්ග වෙන්න පුළුවන්. මේ භාණ්ඩ දෙක ඔබ අහලා තියෙනවා. පාරිභෝගික භාණ්ඩ කියන්නේ අවසන් පාරිභෝගිකයාට භාණ්ඩ බෙදා හරිනවා නැවත අලෙවි කිරීමක් සඳහා නෙමෙයි. කාර්මික භාණ්ඩ කියලා කියන්නේ නැවත නිෂ්පාදන කටයුත්තකට ගන්න භාණ්ඩයක්. ආයතනික ප්‍රයෝජනයට ගන්න භාණ්ඩයක්. අන්න ඒවත් අපිට බෙදා හැරීමක් කරන්න වෙනවා කාර්මික පාරිභෝගිකයා වෙත. ඒ නිසා මෙවැනි මාර්ග ගණනාවක් දකින්න සේවාත් බෙදා හරිනවා රක්ෂණ සේවාව බෙදා හරිනවා අධ්‍යාපන සේවාව බෙදා හරිනවා. ඊට බෙදා හැරීමේ මාර්ග අපි එම් බෙදලා තියෙනවා. උඩ පේනවා නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩ බෙදා හැරීම මාර්ග රාශියක් තියෙනවා. ඒ ස්වභාවයෙන් මෙන්ම සම්බන්ධ වන අතරමැදියන් සංඛ්‍යාව අනුව ඒ ක්‍රියාවලිය සිදුවන ආකාර විවිධයි. ඒ නිෂ්පාදකයෙන් ඉඳලා කොහොමද පාරිභෝගිකයා දක්වා බෙදා හරින්නේ කියන එක. ඒක තමයි මේ රූප සටහනකින් අපිට පෙන්ලා තියෙන්නේ. එකක් භාණ්ඩ අනිත් එක සේවා. භාණ්ඩ තමයි කාර්මික භාණ්ඩ හා පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීම කියලා අපි වර්ග කරලා තියෙන්නේ. මේක ඉස්සෙල්ලම මම ගන්නවා පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීමේ මාර්ග ටිකක්. මෙතන ඉන්නවා මේ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදකයා. මෙතන ඉන්නවා ඒවා මිලට ගන්න පාරිභෝගිකයා. නිෂ්පාදකයා කිසිදු අතරමැදියෙක්ගෙන් තොරව කෙලින්ම පාරිභෝගිකයාට දෙනවා නම් ඒක ඍජු මාර්ගයක්. ඍජු බෙදා හැරීමේ මාර්ගයක්. අතරමැදියෝ බිඳුවයි 0 level channel එකක් ඒක. එහෙම ඒවා තියෙනවද? ඔබ පොඩ්ඩක් මතක් කරන්න බලන්න. ඔබ කෙලින්ම නිෂ්පාදකයාගෙන් ගන්න ඒවා. සමහරට ඔබ බේකරියට ගිහිල්ලා පාන් රාත්තලක් ගන්නවා. සමහර වෙලාවට ඔබ අපි හිතමු ඒ ගමේ හරි ගෙවල් ළඟ හරි අපි හිතමු කිරි දෙනුන් තියාගෙන කිරි විකුණන කෙනෙක්ගෙන් කිරි බෝතලයක් එතනින් මරන් එනවා නිෂ්පාදකයා ළඟින්ම. තව සමහර අවස්ථාවලදී අපි හිතමු එළවලු වගා කරන තැනකින් අපි ගන්නවා. ඒ වගේ නිෂ්පාදකයාගෙන් කෙලින්ම පාරිභෝගිකයාට එන අවස්ථා තියෙනවා ඍජු මාර්ග 0 level channel එකක්. සමහර ඒවා අපි එහෙම නෙමෙයි ගන්නෙ. නිෂ්පාදකයාගෙන් අපි කෙලින්ම ගන්න හැකියාවක් නැහැ. අපි සිල්ලර වෙලෙන්දෙක්ගෙන් තමයි භාණ්ඩ ගන්නෙ. මේ රීටේලර් කෙනෙක් සිල්ලර වෙලෙන්දෙක්. ඒතර ඒ සිල්ලර වෙලෙන්දාගෙන් තමයි අපි භාණ්ඩ ගන්න. දැන් උදාහරණයක් විදියට ඔබ පාන් රාත්තල සමහරට ළඟ තියෙන සිල්ලර කඩෙන් ගන්න. එහෙම නැත්නම් ගෙවල් ඉස්සරහින් මොකක් හරි පාන් බෙදා හැරෙන් යන බෙදා හරින කෙනෙක්ගෙන් තමයි ගන්න ඒ සිල්ලර වෙලෙන්දෙක් කියලා. එවැනි භාණ්ඩ තියෙනවා. දැන් ඔබ සබන් ගිහිල්ලා කෙලින්ම යුනිලිවර් සමාගමෙන් ගන්න නෑනේ. සබන් ගන්නේ සිල්ලර කඩේකින්. ඒ වගේම ඔබට උන්නම් දත් බුරුසුවක් දත් බෙහෙත් ටියුබ් එකක් ගන්න එතනින්. කවුරු හරි සිගරට් බොන කෙනෙක් ගත්තොත් එයා ටොබැකෝ කම්පැනියෙන් ගන්නෙ නෑ. ගිහිල්ලා සිල්ලර කඩේකින් ගන්න. කෙලින්ම නිෂ්පාදකයා සමහර විට සිල්ලර වෙලෙන්දාට ඒක යෙදුවට පස්සේ ගන්න. සමහර ඒවා එහෙම නෑ. තොග වෙලෙන්දට ඇවිල්ලා තොග වෙලෙන්දාගෙන් සිල්ලර වෙලෙන්දට ඇවිල්ලා එයාගෙන් තමයි පාරිභෝගිකයා වෙත යන්නේ. එතකොට එයා අර දැන් අතරමැදි දැන් මේකට අපි කියන්නේ ඒකීය බෙදා හැරීම එක අතරමැදියයි ඉන්නේ. මේකේ දෙන්නෙක් ඉන්නවා. තොග වෙලෙන්දා ඉන්නවා සිල්ලර වෙලෙන්දා ඉන්නවා. ඒ නිසා තොග වෙලෙන්දාකට ඇවිල්ලා තොග වෙලෙන්දාගෙන් සිල්ලර වෙලෙන්දාට ගිහිල්ලා භාණ්ඩ එනවා. එහෙම ඒවත් ඔබ ගන්නවනේ.
සමහර විට ඔය සමහර භාණ්ඩ ගත්තොත් විශාල තොග සීනි ගන්නකො සීනි තොග වශයෙන් තමයි අපිට කොටුවට එහෙම ගේන්නේ කන්ටේනර් වලින්. ඒවා සිල්ලර වෙලෙන්දට අවිල තමයි බෙදා හරින්නේ. සමහර අවස්ථාවලදී සහලුත් එහෙම වෙන්න පුළුවන්. සමහර විට වෙනත් පිටරටින් ගෙන්නන සමහර භාණ්ඩ ගත්තොත් ඔබ දන්නවා සමහරට ඔය රෙදි නූල් තමයි පිටකොටුවේ සමහර හරස් වීදී තනිකර ගාලා තොග වෙලෙන්දු. එහෙනම් විශාල වශයෙන් තොග ගෙනල්ලා සමහරට මුද්‍රණයට ගන්න කොළ වර්ග ඒවා තොග වශයෙන් ගෙනල්ලා සිල්ලර වෙලෙන්දට දීලා තමයි අපි පරිභෝගකයට යන්නේ. සමහර වෙලාවට නිෂ්පාදකයාගෙන් දැන් මෙතන අතරමැදියෝ ඉන්නවා දෙන්නෙක්. බෙදාහැරීම් මාර්ගයේ අතරමැදියෝ දෙන්නෙක් ඉන්නවා. තොග වෙලෙන්දා හා සිල්ලර වෙලෙන්දා. තව සමහර විට තොග වෙලෙන්දට ඇවිල්ලා තොග වෙලෙන්දා සාමාන්‍යයෙන් සිල්ලර වෙලෙන්දට එක සැරේ දෙන්නේ නැහැ. තොග වෙලෙන්දාගෙන් කවුරු හරි ඒජන්ට් කෙනෙක් නියෝජිතයෙක්ට යනවා. ඒ නියෝජිතයාට ගිහිල්ලා සිල්ලර වෙලෙන්දට ගිහිල්ලා ඒ හරහා පාරිභෝගිකයාට යනවා. තොග වෙලෙන්දට එනවා. තොග වෙලෙන්ද සමහර මේ වාහනවල අමතර කොටස් තොග වෙලෙන්දාගෙන් තමයි එන්නේ. ඇවිල්ලා ඒජන්ට් කෙනෙක් කරා තමයි යන්නේ. සමහරට වෙනත් මොනවා හරි අපි හිතමු දැන් කාර්මික භාණ්ඩ වල තමයි මේක ගොඩාක් දකින්න තියෙන්නේ. නමුත් මෙතන අතරමැදියෝ ඉන්නවා 3 දෙනෙක්. පත්තර වුණත් ගොඩක් තොග වෙලෙන්දෝ තොග වශයෙන් පත්තර අරන් දෙන අයත් ඉන්නවා. ඒජන්ට්ලා හරහා දෙන කෙලින්ම ඒජන්ට්ගෙන් කෙලින්ම සිල්ලර වෙලෙන්දට යන අවස්ථාවලුත් තියෙනවා. ඒ නිසා එවැනි අලෙවි කිරීමේ ක්‍රම තමයි ගොඩාක් දකින්න තියෙන්නේ මේක. දැන් අපි ගත්තොත් ගෙදරට ගන්න පරිභෝජන භාණ්ඩ ගෙදරට ගන්න මහාන මැෂින් එකක් ගන්නකො. දැන් සිංග කියන කම්පැනි එක ගත්තොත් ඒජන්ට් කෙනෙක්ගෙන් තමයි ඒක එන්නේ. ඊළඟට තව පැත්තක් අපි ගත්තොත් සමහර අවස්ථාවල් වල ගෙදරට ගන්න වාහනයක් ගන්නකො. ඒකත් සමහර විට දැන් අපි හිතමු ටොයෝටා අපි හිතමු කම්පැනියෙන් අපිට ජපානයේ කම්පැනියෙන් අපිට ගන්නම බෑ වාහනයක්. ටොයෝටා කම්පැනි මෙහි ඒජන්ට් කෙනෙක් ඉන්නවා. ලංකාවට අපිට ගන්න බෑ ටොයෝටා කම්පැනි ඍජු වාහනයක්. මර්සිඩීස් බෙන්ස් කම්පැනි අපිට ඍජු වාහනයක් කවදාවත් ලංකාවේ ඉන්න කෙනෙක්ට ගන්න බෑ. එයා ලංකාවේ ඉන්න කෙනෙක්ට දෙන්නේ එයා කියනවා ඔන්න අපි ඩිමෝ කම්පැනියට වෙලා තිනවා එයා හරහා ගන්න. ඒජන්ට් කෙනෙක් ඉන්නවා. ඒ වගේ පරිභෝජන භාණ්ඩ සම්බන්ධ. මෙතන අතරමැදියෝ 3 දෙනෙක් ඉන්නවා. මෙතන දෙන්නෙක් ඉන්නවා. මෙතන එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේ මාර්ග ගණනාවක් දකින්න පුළුවන්. ඒක පළවෙනි එක ඔබ ලියාගත්තොත් පෙනෙයි. පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාවලිය සිදුවන විවිධ ආකාර තියෙනවා. පළවෙනි එක ඍජු මාර්ගයක්. ඒකේ අතරමැදියෝ නෑ. මේ ඍජු මාර්ගයක්. දෙවෙනි එක ඒකීය තනි මාර්ගයක්. තුන්වෙනි එක ද්විත්ව, හතරවෙනි එක ත්‍රිත්ව. අතරමැදියෝ 3 දෙනෙක් ඉන්නවා. right එතකොට ඔබ සිල්ලර වෙලෙන්දා, තොග වෙලෙන්දා, සිල්ලර වෙලෙන්දා, තොග වෙලෙන්දා, නියෝජිතයා සිල්ලර වෙලෙන්දා කියලා සටහනේ ඉස්තෙන් පුරව ගන්න ඇති. ඒතර මේකේ පළවෙනි එක අපි කිව්වා ඍජු මාර්ගයක්, දෙවෙනි එකේ එක්කෙනා ඉන්නේ ඒකීය මාර්ගයක්, මේකේ දෙන්නෙක් ඉන්නවා ද්විතීය මාර්ගයක්, මේක ත්‍රිත්ව මාර්ගයක්. ඊළඟට යටින් කියනවා ඍජු මාර්ගයෙන් පෙන්눔 කරන්නේ නිෂ්පාදකයා කෙලින්ම පාරිභෝගිකයාට බෙදා හරිනවා. සමහර භාණ්ඩ නිෂ්පාදකයා විසින්ම පාරිභෝගිකයාට දෙන භාණ්ඩ තියෙනවා. දැන් ඔබ හිතුවොත් සමහර වටිනාම මිල ගොඩක් වැඩි කාර් මිල ගොඩක් ඉහළ සමහර විට පුජ්‍යලික ජෙට් ගන්න අය පාරිභෝගික භාණ්ඩ ඒවා පරිභෝජනයට ගන්න ඒවා ගත්තොත් ඒවා කෙලින්ම අපි නිෂ්පාදකයන් ගන්න. නිෂ්පාදකයන් ඕඩර් කරලා තමයි ඒවා ගන්න. සමහර ඒවා මිල ගොඩාක් ඉහළ සමහර විදිහට පුළුවන් මේ ඍජු මාර්ගයක් යටතේ තියෙන්නේ මේ කිරි බෝතලයක් සමහර විට එළවලු ටිකක් මාළු අල්ලන කෙනෙක්ගෙන් මාළු ගන්න. ඒ වගේම විතරක්ම නෙමෙයි. පාරිභෝගික භාණ්ඩ පවා පෞද්ගලික පරිභෝජනයට ගන්න වාහන අරමවා ඉහළම වටිනාකමක් තියෙනවා. සමහරු ඍජුව නිෂ්පාදකයන්ම ඇනෝම් කරලා ගන්න ඒවා තියෙනවා එහෙම. ඒකීය ද්විත්ව ත්‍රිත්ව බෙදා හැරීම ක්‍රියාවලියෙන්දී අතරමැදියන් සම්බන්ධ වෙලා ඉන්නවා. අරකේ අතරමැදියෝ නැහැ. ඍජු අලවියක් ඍජු බෙදා හැරීමක් තියෙනවා.
ඊළඟට දෙන ලද භාණ්ඩයක බෙදා හැරීම ක්‍රියාව රූප සටහනකින් දැක්වීම. දැන් උඩත් අපි රූප සටහනක් කරහා දැක්කොත් දැන් අපි නිදසුන් මේ අරන් තියෙන්නේ. නිෂ්පාදකයා තුග වෙලෙන්දා සිල්ර වෙලෙන්දා පාරිභෝගය. එළවලු ගොඩක් වෙන නිෂ්පාදකයාගෙන් තුග වෙලෙන්දා හිතන්නකෝ දඹුල්ල වගේ ආර්ථික මධ්‍යස්ථානවලට ඇවිල්ලා එතනින් තමයි සිල්ර වෙලෙන්දාට ඇවිල්ලා පාරිභෝගකයාට එන්නේ. කිරි එළකිරි නිෂ්පාදකයන් කෙලිම ගන්නත් පුළුවන්. පුවත්පත් නිෂ්පාදකයා නියෝජිතයා පාරිභෝගකයා. විදුලි උපකරණ නිෂ්පාදකයාගේ නියෝජිතයා. දැන් කාර්මික භාණ්ඩ ගැන අපි අතරම කතා නොකරපු හින්දායි මෙතනදී කාර්මික භාණ්ඩයක් කියන්නේ තවත් දෙයක් නිපදවන්න උදා ගන්න ඒවා. රක්ෂණය වගේ සේවා ගත්තොත් නිෂ්පාදකයාගෙන් ඒජන්ට් හරහා තමයි පාරිභෝගකයාට සමහර ඒවා ලැබීමක් වෙන්නේ. ඒ ටික ලියා ගන්න පුළුවන්. නිෂ්පාදකයා තුග වෙලෙන්දා සිල්ර වෙලෙන්දා පාරිභෝගකයා. එළකිරි නිෂ්පාදකයා පාරිභෝගකයා. පුවත්පත නිෂ්පාදකයා නියෝජිතයා පාරිභෝගකයා. විදුලි උපකරණ නිෂ්පාදකයා නිෂ්පාදකයාගේ නියෝජිතයා කාර්මික භාණ්ඩ බෙදා හරින්න පාරිභෝගකයා. රක්ෂණය නිෂ්පාදකයා නියෝජිතයා පාරිභෝගකයා. ඊළඟ විභාගයට ආව ප්‍රශ්න කීපයක් මෙතන තියෙන්නේ. එකක් අතරමැදියෙකු නොමැතිව භාණ්ඩ බෙදා හැරීම ඍජු බෙදා හැරීමක්. ඍජු අලෙවිකරණයක් කිව්වත් වරදක් නැහැ. ඊළඟට දෙවෙනි කොටසේ අහනවා ඍජු බෙදා හැරීම ඍජු අලෙවිකරණය. දෙවෙනි කොටස අහනවා දෙවෙනි ප්‍රශ්නේ පාරිභෝගික භාණ්ඩයේ ස්වභාවය අනුව බෙදා හැරීම මාර්ග වෙනස්. උදාහරණ දෙකක් ඇසුරින් විස්තර කරන්න. ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ සඳහා ඍජු මාර්ග ඒකීය මාර්ග උදා ගන්න අතර කල්පවතින භාණ්ඩ සඳහා ද්විත්ව හෝ ත්‍රිත්ව බෙදා හැරීම මාර්ග යොදා ගන්නවා කියලයි උත්තරේ තියෙන්නේ. මේක 2020 ප්‍රශ්න පත්‍රයේ තියෙන එකක්. ඉක්මනින් නැශ්‍ය වන භාණ්ඩ කිරි වගේ දේවල් පළතුරු සමහර විට ඒවා ඍජු මාර්ගයට ගන්නවා. කල්පවතින භාණ්ඩ ගොඩක් විට ද්විත්ව හෝ ත්‍රිත්ව බෙදා හැරීමේ මාර්ග යොදා ගන්නවා. ගෙදරට ගන්න සමහරට ටීවී එකක් වෙන්නත් පුළුවන්. සීතකරණයක් වෙන්න පුළුවන්. ඒවා කල්පවතින භාණ්ඩ. ඊළඟ උදාහරණ තියෙනවා එළවලු මල් පළතුරු වැනි නැශ්‍ය වන භාණ්ඩ ඍජු හෝ ඒකීය. සීනි සහල් පිටි වැනි කල්පවතින පරිභෝජන භාණ්ඩ. එහෙම නැත්නම් සමහරට කල්පවතින පරිභෝජන භාණ්ඩය යටතේ සීතකරණ වගේ දේවලුත් ගන්න පුළුවන්. ඒවට ද්විත්ව හෝ ත්‍රිත්ව බෙදා හැරීම මාර්ග භාවිතා වෙනවා. ද්විත්ව හෝ ත්‍රිත්ව බෙදා හැරීමේ මාර්ග භාවිතා වෙනවා. ඊළඟ අපි එනවා
වෙළඳ අතරමැදියන් කියන කොටසට. දැනට අපි වෙළඳ අතරමැදියෝ පිළිබඳ කතා කරා. ඇත්තටම නිෂ්පාදකයාගේ ඉඳලා පාරිභෝගිකයා දක්වා එන බෙදා හැරීමේ මාර්ගය තුල මේ මැදට ඉන්න හැම කෙනෙක්ම වෙළඳ අතරමැදියෝ. ඒ නිසා ඒ අය සිල්ලර වෙලෙන්දු, තුග වෙලෙන්දු, එහෙම නැත්නම් නියෝජිතව වෙන්න පුළුවන්. එන ප්‍රධාන වශයෙන් ඔය පාර්ශව තුන නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර ඉන්න පිරිස් විදියටයි අපි සලකන්නේ. නිෂ්පාදිත බෙදා හැරීමේ මාර්ගයේ නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර සිටින බෙදා හැරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන පාර්ශව තමා අතරමැදියෝ. ඒක ලියා ගන්න පුළුවන් ඔබට තුග වෙලෙන්දා, සිල්ලර වෙලෙන්දා හා නියෝජිතයින් ලෙස. නැවත මෙම අතරමැදියෝ කොටස් දෙකකට අපි බෙදනවා. ඒ තමා වෙළඳ අතරමැදියෝ සහ නියෝජිත අතරමැදියෝ විදිහට. මේ කොටස් දෙකේම ඉන්න අය සමහර විට වෙළඳ අතරමැදියෝ, සමහර අය නියෝජිත අතරමැදියෝ. එතකොට දැන් වෙළඳ අතරමැදියෝ කියද්දී නිතරම භාණ්ඩවල අයිතිය තියාගෙන තමයි භාණ්ඩ විකුණන්නේ. වෙළඳ අතරමැදියෝ කියන අය දැන් සිල්ලර වෙලෙන්ද, තුග වෙලෙන්ද ගත්තොත් ඇත්තටම සල්ලි වලට භාණ්ඩ අරගන්නවා. අරගත්තට පස්සේ Tamanට අයිති වෙනවා. අයිති වෙන භාණ්ඩ තමයි විකුණන්නේ. ඉතින් වෙළඳ අතරමැදියන්ගේ ස්වභාවය තමයි භාණ්ඩවල හිමිකම පවරගෙන ඊට පස්සේ අලෙවි කරන එක. තමා සතු කරගෙන තමයි විකුණන්නේ. හැබැයි නියෝජිත අතරමැදියෝ කියන අය එහෙම නැහැ. ඒජන්ට් කෙනෙක්. දැන් හිතන්න සිංග ඒජන්ට් කියලා. අබාස්ලගේ ඒජන්ට් කෙනෙක්. එයාට තියෙන්නේ භාණ්ඩ වික්කොත් සල්ලි දෙනවා. අයිතිය Tamanට එන්නේ නැහැ. අයිතිය පවරා නොගෙන කටයුතු කරන පාර්ශවයක්. තරව්කරුවෝ, වෙන්දේසිකරුවෝ. වෙන්දේසිකරුවෙක් මොකද කරන්නේ? කාගේ හරි ඉඩමක් වෙන්දේසි කරලා දෙනවා. කාගේ හරි පැරණි මොනවා හරි භාණ්ඩ තොගයක් වෙන්දේසි කරලා දෙනවා. ඒතර ඒ අය නියෝජිත අතරමැදි විදියටයි සලකන්නේ. භාණ්ඩ වල අයිතිය හිමි වෙන්නේ නැහැ. ඒකත් අපි සඳහන් කරගමු. වෙළඳ අතරමැදියෝ කියන අය භාණ්ඩ වල අයිතිය තමා සතු කරගෙන කටයුතු කරන පාර්ශව. තුග වෙලෙන්ද, සිල්ලර වෙලෙන්ද. නියෝජිත අතරමැදියෝ අයිතිය පවරා ගැනීමක් කරන්නේ නැහැ. අයිතිය පවරා ගන්න නැතුව වෙන අයගේ භාණ්ඩ විකුණලා තමා මුදල් ගෙවීමක් කරන්නේ. වෙළඳ අතරමැදියා, නියෝජිත අතරමැදියා. වෙළඳ අතරමැදියා භාණ්ඩවල අයිතිය තමා සතු කරගෙන කටයුතු කරන පාර්ශවය. තුග වෙලෙන්දු, සිල්ලර වෙලෙන්දු. නියෝජිත අතරමැදියා භාණ්ඩවල අයිතිය පවරා නොගෙන කටයුතු කරන පාර්ශවය නියෝජිත අතරමැදියා. ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ වෙළඳ අතරමැදියාගේ කාර්යභාරය මොකක්ද? අයිතිය ළඟ තියාගෙන භාණ්ඩ අලෙවි කරද්දි මොනවද කරන්නේ? අයිතිය හිමි කරගෙන භාණ්ඩ අලෙවි කරද්දි. එකක් තමයි යා භාණ්ඩ බෙදා හරිනවා. සමහර විට යාම ගබඩා කරලා තියා ගන්නවා. බෙදා හරිනවා, ගබඩා කරනවා. ඇතැම් අවස්ථාවලදී එයාගේ ලොරි වලින්ම භාණ්ඩ ප්‍රවාහනය කරන අවස්ථාවල් තියෙනවා. ඇසිරීම් කරනවා, ඇසුරුම්. භාණ්ඩ අරගෙන ඒවා නිෂ්පාදකයන් අරන් ඇසිරීම් වගේ දේවල් පැකට් කරන ඒවා ඒ වගේ. ඊට අමතරව ප්‍රචාරණ කටයුතු, ප්‍රවර්ධනය වගේ දේවල්, ප්‍රොමෝෂන්. ඊට අමතරව මූල්‍යණය, ණය මුදල් සැපයීම වගේ දේවල්, ඒ හැම එකක්ම. ඒ නිසා වෙළඳ අතරමැදියේගේ කාර්යභාරය යටතේ අපි ඒ කාරණා ටික ලියා ගමු. භාණ්ඩ බෙදා හැරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය, භාණ්ඩ බෙදා හැරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය, ඇසිරීම හා වර්ග කිරීම, ප්‍රවර්ධනය, මූල්‍යණය.
භාණ්ඩ බෙදා හැරීම, ගබඩා කිරීම, ප්‍රවාහනය, ඇසිරීම හා වර්ග කිරීම, ප්‍රවර්ධනය, මූල්‍යනය. ප්‍රවර්ධනය කියන්නේ ප්‍රචාරණ කටයුතු ඒ හැම එකක්ම. මූල්‍යනය අරමුදල් සම්පාදනය, ණය, ඒ වගේ දේවල්. ඊළඟට අපි එන්නේ නියෝජිතයා කියන කොටසට. ඒ කියන්නේ තවත් අතරමැදියෙක්, නියෝජිත අතරමැදියෙක් තමයි නියෝජිතයා, ඒජන්ට්. ඇත්තටම නියෝජිතයෙක් වෙන්න නම් ඊට උඩින් කවුරු හරි කෙනෙක් ප්‍රධානියෙක් විදියට ඉන්න ඕනේ. නියෝජිතයෙක් ලෙස කටයුතු කරන්න කවුරු හරි ප්‍රධානියෙක් ඉන්න ඕනේ. ඒ නිසා නිතරම ඒ ප්‍රධානියාගේ නියෝග, ප්‍රධානියාගේ බලය, ප්‍රධානියාගේ විධාන යටතේ තමයි ඇත්තටම නියෝජිතයෙක් කටයුතු කරන්නේ. එහෙනම් ප්‍රධානියාගේ බලය යටතේ ක්‍රියා කරන එක්කෙනා තමයි නියෝජිතයා. ඒ නිසා හැබැයි ඒ නියෝජිතයා ප්‍රධානියාගේ බලය යටතේ ක්‍රියා කරද්දී එයාට ගොඩක් විට මොනවා හරි වාසියක්, ප්‍රතිලාභයක් තියෙන්න ඕන. බොහොමයක් අය කොමිස් වගේ දේවල් ලබනවා. එවැනි දේවල්, තරව් ගාස්තු, මෙවැනි දේවල් මත තමයි කටයුතු කිරීමක් කරන්නේ. ඒ නිසා ප්‍රධානියා වෙනුවෙන් මෙයා ඒ වගකීම හැම වෙලාවකම බාර ගැනීමක් කරනවා. ඒ නිසා මේ ලක්ෂණ වලින් හැබි එක්කෙනා තමයි ඒජන්ට් කියලා අපි ගන්නෙ. කිසියම් ප්‍රධානියෙක්ගේ බලය පිට, එයාගේ නියෝග පිට කාර්යයක නිරත වන්නන් නියෝජිතයන් ලෙස හැඳින්වේ. කිසියම් ප්‍රධානියෙක්ගේ බලය පිට යම් කාර්යයක නිරත වන්නන් නියෝජිතයන් ලෙස හැඳින්වේ. කිසියම් ප්‍රධානියෙකුගේ බලය පිට යම් කාර්යයක නිරත වන්නන් නියෝජිතයන් ලෙස හැඳින්වේ. කිසියම් ප්‍රධානියෙකුගේ බලය පිට යම් කාර්යයක නිරත වන්නන් නියෝජිතයන් ලෙස හැඳින්වේ. නියෝජිතයා තමාගේ ප්‍රධානියා වෙනුවෙන් වගකීම් බාර ගන්නවා. ඒ වෙනුවෙන් කොමිස් හෝ වෙනත් ප්‍රතිලාභයක් එයා හිමි කර ගැනීමක් කරනවා. දැන් ඊට පස්සේ අපි නියෝජිතයන් විවිධාකාරයෙන් වර්ග කිරීමක් කරන්න යන්නේ. විවිධ නම් වලින් හඳුන්වන නියෝජිතයෝ ඉන්නවා. එක්කෙනෙක් තමයි කොමිස් නියෝජිතයා. එයාගේ නමම කොමිස් නියෝජිතයා. ඒතර කොමිස් නියෝජිතයෙක් කියලා අපි කතා කිරීමක් කරන්නේ හැම වෙලාවකදීම ප්‍රධානියාට වාසි සැලසෙන ආකාරයට ඒ ප්‍රධානියාගේ බලය මත, හැබැයි මෙයාගේ අභිමතයේ පරිදි, ඒ කියන්නේ මෙයාට තීරණයක් ගන්න ඉඩ තියෙනවා. එයාගේ අභිමතයේ පරිදි ප්‍රධානියාව වෙනුවෙන් භාණ්ඩ මිලට ගැනීම, විකිණීමක් සිදු කරනවා. එහෙනම් ප්‍රධානියාට වාසි වෙන්නත් ඕනේ. ප්‍රධානියාට වාසි ලබා දෙන ආකාරයට මේ නියෝජිතයාගේ අභිමතයේ පරිදි තමයි භාණ්ඩ මිලදී ගැනීමක්, භාණ්ඩ විකිණීමක් සිදු කරන්නේ. සිදු කරලා කොමිස් මුදලක් ලබා ගැනීමක් කරන්නේ. ඊළඟට තව එක්කෙනෙක් ඔබ නිතර දන්න එක්කෙනෙක් තමයි බ්‍රෝකර්, තරවකරු. මෙයාගේ තියෙන විශේෂත්වයක් ඔබ දන්නවා. බ්‍රෝකර් කරන්නේ දැන් ඉඩම් බ්‍රෝකර්ස්ලා ඉන්නවා. වාහන බ්‍රෝකර්ස්ලා ඉන්නවා. සමහර විට ඊට සමාන මගුල් කපුවන් වගේ අය ඉන්නවා. ඒකට රක්ෂණ තරවකරු ඉන්නවා. ඒව නම් සේවා. මෙතන අපි තරවකරු කියන එකේ විශේෂත්වය තමයි භාණ්ඩවල අයිතිය හිමි කරගන්නේ නැති කෙනෙක් මෙයා. අපි කොහොමදත් කියවන්නේ නියෝජිත අතරමැදි අයිතිය හිමි කරගන්නේ නැහැ කියලා. නමුත් නියෝජිතයන්ගෙනුත් ප්‍රබලයි ඉන්නවා අයිතිය හිමි කරගන්න අය. මෙතෙන්ට කරන්නේ නිතරම ගැනුම් කරුයි විකුණුම් කරුයි මේ දෙන්න සම්මුඛ කරනවා, මුණ ගස්සනවා. මුණ ගස්සලා ගනුදෙනුව වෙන්න ඉඩ හැරලා මේ වටිනාකමෙන් යම් තරව් ගාස්තුවක් ගන්නවා. සමහරු ඉඩම් විකුණලා දීලා ගැනුම් කරුගෙනුත් ගන්නවා, විකුණුම් කරුගෙනුත් ගන්නවා. ඒ නිසා ගනුදෙනුවට අදාළ ගැනුම් කරු විකුණුම් කරු සම්මුඛ කරලා මුණ ගස්සලා
ගනුදෙනුව සිදුවීමට අවශ්‍ය තොරතුරු දෙපැත්තටම දීලා දැන් මම මගුල් කපුවෙක් කියන එක උදාහරණයට ගත්තේ මනමාලිය ගැන අනිත් පැත්තට කියනවා මනමාලය ගැන අනිත් පැත්තට කියනවා කොහොම හරි මේ තොරතුරු සපේලා ඒකාබද්ධ වෙන්න තමයි ඉඩ සලස්වන්නේ. සමහරට එක්කෙනෙක්ගෙන් එහෙම නැත්නම් දෙපාර්ශවයෙන්ම තරව ගාස්තුවක් අය කරන කෙනෙක්. ඒ වගේම තව නියෝජිතයෙක් ඉන්නවා ඒ තමයි සාධ්‍යකයා මෙයා ටිකක් බලගතු නියෝජිතයෙක්. බලතල වැඩි එක්කෙනෙක්. මොකද්ද බලතල? ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලට ගැනීම විකිණීමේ හා ඒ ගනුදෙනු තම් පුජ්‍යලිකවම සිදු කරන ලබන නියෝජිතයා. තමන්ගේ නමින් ඒක තමයි විශේෂත්. තමන්ගේ නමින් භාණ්ඩ මිලට ගැනීම විකිණීම කරනවා මෙයා. ඒ වෙනුවෙන් සාධ්‍ය ගාස්තුවක් කොමිස් මුදලක් දැන් ඔබ සාධ්‍යකයා කියන වචනේ තව අහලා ඇති විදේශ වෙළඳාමේදී එහෙම දැන් ඔය අපනයනකරුවෙක්ට එයාට ඍජුවම සල්ලි එකතු කර ගැනීම කරදරකාරයක්. ඒ නිසා අපනයනකරුව සාධ්‍යකව පත් කරනවා. පත් කරලා කියනවා මට සල්ලි එකතු කරලා දෙන්න ආනයනකරුවන්ගෙන් මම ඔයාලට ගාස්තුවක් දෙන්නම්. ඒ එයාගේ නමින් මේ කාර්ය කරනවා. දැන් ලංකාවේ සාධ්‍ය සමාගම් තියෙනවා. ඒ තමයි සමහර විට කවුරු හරි කෙනෙක් ඒ කියන්නේ අපි හිතමු දැන් මෙට්‍රොපොලිටන් කියන සමාගම තවත් කෙනෙක්ට පරිගණක ණයට දුන්නොත් අපි හිතමු ලංකා ඔරෙක්ස් ලීසින් ළඟ තියෙන වෙනම ෆැක්ටර් කම්පැනියක් ඒ අය බාර ගන්නවා ඒ ණය එකතු කරලා දෙන්න. මම කියප එක පැහැදිලි ඇති සාධ්‍ය සමාගම් කියලා කොටසක් තියෙනවා. එයා කරන්නේ ඇත්තටම ණය ගැතියාගෙන් මුදල් එකතු කරලා දෙනවා ණය හිමියට. ණය ගැතියාගෙන් ණය හිමියට මුදල් මැදට වෙලා ඉඳගෙන සියලුම මේ ණය ගැති ලෙජර් පාලනය කරලා ගිණුම් තියාගෙන ලියුම් යවල සල්ලි එකතු කරලා දෙනවා. මෙයා කොමිසක් ගන්නවා. ඒකේ සාධ්‍යකයා කරන්නේ ඇත්තටම තමන්ගේ නමින්ම භාණ්ඩ මිලට ගැනීම විකිණීමේ කටයුතු සිදු කරන නියෝජිතයෙක්. තව එක්කෙනෙක් නිතර අහන ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි කැපකරු නියෝජිතයා. accounting වලදී මේ කැපකරු කොමිස් ගැනත් කතා කරනවා. ප්‍රධානියා වෙනුවෙන් මෙයා ණයට භාණ්ඩ විකුණනවා. ප්‍රධානියා වෙනුවෙන් ණයට විකුණනවා. ප්‍රධානියා වගකීම ගන්නෙ නැහැ. හදිස්සියවත් ණය ආපහු ලැබුණ නැත්නම් මේ කැපකරු නියෝජිතයාට තමයි ඒ වගකීම තියෙන්නේ. සාමාන්‍ය වගකීමට වඩා වැඩි වගකීමක් දරනවා එයා. මම කියපු එක පැහැදිලි ඇති ඔබට. කැපකරු නියෝජිතයාගේ ස්වභාවය තමයි ප්‍රධානියා වෙනුවෙන් ණයට බඩු විකුණනවා. හැබැයි මේ ණය නොලැබුණොත් ප්‍රධානියා වග කියන්නේ නැහැ මෙයා වග කියන්න ඕනේ. ඒ නිසා අන්නේ කැපවීම වෙනුවෙන් මෙයාට විශේෂ කොමිසක් හම්බ වෙනවා. ඒකට කියනවා කැපකරු කොමිස්. ඒ කැපවීම වෙනුවෙන් විශේෂ කොමිසක් එයාට හම්බ වෙනවා. ඒක කැපකරු කොමිස්. ඊළඟට ඔබ අහලා තියෙනවා තව එකක්. ඒ තමයි වෙන්දේසිකරු. ලංකාවේ වගේම ලෝකේ ඒ වගේම අන්තර්ජාලය තුල ඔබ දැකලා ඇති වෙන්දේසිකරු ඉන්නවා. ඒ තමයි භාණ්ඩ මොනවා හරි අරගෙන භාණ්ඩ මොනවා හරි ලබාගෙන වෙන කාගේ හරි භාණ්ඩ එයා යම් දිනයක් වෙලාවක් යොදලා හෝ එහෙම නැත්නම් අන්තර්ජාලය වගේ ඒවා දාලා වෙන්දේසි කරනවා. ඔබ දන්නවා වෙන්දේසි කරද්දී ගැනුම්කරුවන්ට කැමැති මිල ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ඉදිරිපත් කරාම වැඩිම මිලක් වෙන අයට දෙනවා. දීලා ඒ විකුණු වටිනාකමෙන් කොටසක් වෙන්දේසි ගාස්තු විදියට එයා අය කර ගැනීමක් කරනවා. ඒක විවෘත මිල විමසීමක්. ගොඩක් විට ඔය දැන් ලංකාවේ නම් රබර් තේ වෙන්දේසි රත්තරන් බඩු උකස් තියලා බේරගත්තේ නැති ඒවා බැංකු විසින් වෙන්දේසි කරනවා. ඒ වගේ විවිධාකාර ඉඩම් වෙන්දේසි මේ වගේම ගොඩක් දකින්න තියෙනවා. ඒ වෙන්දේසි කරුවෙක් විසින් තමයි සිදු කිරීමක් කරන්නේ. ඒතර මේ ආකාරයට විවිධාකාරයේ නියෝජිතයෝ වර්ග ඉන්නවා. අපි එක එකක් බැලුවොත් ඒ සේවා අනුව කීපයකට බෙදනවා. එක්කෙනෙක් කොමිස් නියෝජිතයා. ඒකේ සටහන තියෙනවා ඔබට. ප්‍රධානියාට වාසිදායක වන ලෙස තම අභිමතයේ පරිදි ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලට ගැනීම විකිණීම සිදු කරන ඒ මත කොමිස් මුදලක් ඒ වචන ලියා ගන්න වෙනවා ඔබට. කොමිස් මුදලක් ලබා ගන්න නියෝජිතයෙක්. තරවකරු බ්‍රෝකර් ගනුදෙනුවට අදාළ ගැනුම්කරු විකුණුම්කරු සම්මුඛ කරමින් මුණ ගැස්සලා
අවශ්‍ය තොරතුරු දීලා ඒ දෙන්න ඒකාබද්ධ කරලා දෙපාර්ශවයෙන්ම හෝ එක පාර්ශවයකින්ම කොමිස් ගන්නවා. ඒකේ නම තරව් ගාස්තු. තරව් ගාස්තු. ඒක ලියා ගන්න ඕනේ. සාධ්‍යකය එම්තම් ෆැක්ටර් එවැනි සමාගමක් ලංකාවේ තියෙනවා. ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලට ගැනීම විකිණීමේදී ගනුදෙනුව තම පෞද්ගලික නමින් සිදු කරනු ලබන නියෝජිතය. තම සේවය වෙනුවෙන් සාධ්‍ය ගාස්තුවක් කොමිස් මුදලක් වෙනම එයා ලබනවා. ඊළඟ කැපකරු නියෝජිතයා ප්‍රධානියා වෙනුවෙන් ණයට භාණ්ඩ විකිණීම සිදු කර ණය මුදල් අදාළ පාර්ශවයන්ගෙන් එකතු කර ගැනීමටද කැප වෙමින් කටයුතු කරන කෙනා තමයි ණය මුදල් එකතු කරන. එයාට වගකීමක් නැහැ, වෙන කෙනෙක් තමයි වගකීම දරන්නේ. කැපකරු කොමිසක් හම්බ වෙනවා ඒ කැපවීම වෙනුවෙන් එයාට. ඊළඟට වෙන්දේසිකරු කියන්නේ විවෘත මිල විමසීමක් දීලා හැමෝගෙම මිල ගණන් යටතේ වැඩිම මිලකට භාණ්ඩ අලෙවි කරලා දෙන අතරමැදි. මේ සඳහා ඔහුට වෙන්දේසි ගාස්තුවක් වෙනම හිමි වෙනවා. ගැලීම් සටහන ඔස්සේ ප්‍රධාන කොටස් පහක් තියෙනවා. කොමිස් නියෝජිතය, තරව්කරු, සාධ්‍යකය, කැපකරු නියෝජිතය හා වෙන්දේසිකරු ලෙස. ඊළඟට ඔබට විභාග ප්‍රශ්න කිහිපයක් දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ප්‍රධානියා වෙනුවෙන් භාණ්ඩ මිලට ගැනීම හෝ විකිණීම තම පෞද්ගලික නාමයෙන් සිදු කරනු ලබන නියෝජිතයා වන්නේ. පුද්ගලික නමින්, ඒක තමයි මම කිව්වේ. පෞද්ගලික නමින් කරන්නේ සාධ්‍යකයා. එයාට එයාගේ නමින් කරන්න අයිතිය තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ භාණ්ඩවල අයිතිය තමා සතු කරගැනීමෙන් තොරව අතරමැදියෙක් ලෙස කටයුතු කරනවා. ඒ තමා තරව්කරු. එයා නියෝජිත අතරමැදියෙක්. නියෝජිත කාර්යානු එක් නියෝජිතයා නම් කර ඔවුන් විසින් ලබා ගන්න නියෝජිත ගාස්තු පහ සඳහන් වගුවේ දක්වන්න. ප්‍රධානියා වෙනුවෙන් ණයට විකුණුම් වල ණය මුදල් එකතු කිරීම කැපකරු නියෝජිතයා, එයාගේ කොමිස කැපකරු කොමිස්. ප්‍රධානියා වෙන විවෘතව වාචිකව ඉහළ මිල ගණන් සඳහා වෙන්දේසි කරු, වෙන්දේසි ගාස්තුව. ඊළඟ තව පැත්තක් කිසියම් ප්‍රධානියෙකුගේ අධිකාරී බලය, අධිකාරී කියන්නේ බලතල, ඒවා අනුව යම් කාර්යයක නිරත වන්නා ඒජන්ට් නියෝජිතයා. ඊළඟ ප්‍රශ්නේ ණයට විකුණු ලද භාණ්ඩ වෙනුවෙන්, ඒකත් අපි කිව්වා කැපකරු නියෝජිතයා. ඒවා ලේසි. කැපකරු නියෝජිතයා. ප්‍රධානියා වෙනුවෙන් තම නමින් කියලා මේක හදාගත්තා නම් හොඳයි. තම නමින් භාණ්ඩ මිලට ගැනීම හා විකිණීම සහ ගිවිසුම් ඇති කර ගැනීම සාධ්‍යකයා. මේ ප්‍රශ්නේ පොඩ්ඩක් හදාගන්න වෙනවා. තම නමින් කියන වචනේ යොදා ගන්න. අභිමතයේ පරිදි කියන එක නැතුව නැත්තම් සටහනත් එක්ක ඔබට පැටලෙන්න පුළුවන්. ප්‍රධානියා වෙනුවෙන් තම නමින් භාණ්ඩ මිලට ගැනීම විකිණීම සහ ගිවිසුම් ඇති කර ගැනීම. ඊළඟ තොග රඳවා නොගෙන ගැනුම් කරු විකුණුම් කරු මුණ ගස්වා. එයා තරව්කරු, බ්‍රෝකර්. ණයට විකුණු භාණ්ඩ වෙනුවෙන් ප්‍රධානියාට මුදල් ලැබීමේ වගකීම් බාර ගන්නා නියෝජිතයා කැපකරු නියෝජිතයා. අතරමැදියන් බෙදා හැරීමේ ක්‍රියාවලියේ සංකීර්ණත්වය අඩු කරන්නේ කෙසේද? දැන් ඔබ දන්නවා අතරමැදියෝ ගොඩාක් හිටියොත් මේක ගන්න දැන්
මෙතන අතරමැදියෝ නැහැ. මේකේ මේ නිෂ්පාදකයා මේ පාරිභෝගිකයා. එතකොට අතරමැදියෝ කවුරුත් නැහැ. මෙයා මෙයාටත් භාණ්ඩ විකුණනවා. මෙයා මෙයාටත් විකුණනවා. මෙයා මෙයාටත් විකුණනවා. මෙයා මේ තුන් දෙනාටම මෙයා භාණ්ඩ විකුණනවා. මේ තුන් දෙනාට පොඩි පේනවා ඇති හරි සංකීර්ණ ගතියක් තියෙනවා. එතකොට නමුත් නිෂ්පාදකයෙක් පාරිභෝගිකයාට ඍජුව භාණ්ඩ විකුණන්නේ නැතුව මෙතන කවුරු හරි අතරමැදියෙක් හිටියොත් අතරමැදියෙක් කියන්නේ නියෝජිතයෙක්. එතකොට ඔබට පේනවද හරි පහසුයි මේ හැම කෙනෙක්ටම පහසුවක් තියෙනවා. මොකද්ද පහසුව? මේ බලන්න සංකීර්ණ බව කොච්චර අඩු වෙනවද බලන්න. මේ තුන් දෙනාටම මාර්ග තුනයි තියෙන්නේ. මෙතෙන්ට දුන්නා මෙයා මේ තුන් දෙනාට. අර අතන තියෙන සංකීර්ණත්වය ගොඩාක් අඩුවීමක් තියෙනවා. අතරමැදියෝ රහිතව මේ තියෙන්නේ. රහිතව හුවමාරු සංඛ්‍යාව 9ක් වෙනවා. මෙතන තුන් දෙනාම නැවත මේ පාරිභෝගිකයෝ තුන් දෙනාටම භාණ්ඩ සපයන්න වෙනවා. 3 වරක් 3 9යි. නමුත් මෙතන අතරමැදියන් සංඛ්‍යාව ගත්තොත් හුවමාරු සංඛ්‍යාව ගත්තොත් මේකේ හුවමාරු සංඛ්‍යාව 6යි. ඒ නිසා දැන් අපිට මේ සංඛ්‍යාව මේ ඉරි වලින් පේනවා ඇති. මේකේ 9ක් තියෙන 1 2 3 4 5 6 7 8 9ක් තියෙනවා මේක. හුවමාරු සංඛ්‍යාව 9ක් තියෙනවා. මේකේ හුවමාරු සංඛ්‍යාව 1 2 3 4 5 6යි. ඒතර අරකේ තියෙන සංකීර්ණ බව මේකේ අඩුවීමක් වෙන්න පුළුවන්. ඒක ඔබේ සටහනෙත් තියෙනවා. පිටු අංක 10. වෙළඳාම සඳහා අතරමැදියන් යොදා ගැනීමේ වාසි හා අවාසි සඳහන් කිරීම. එතකොට ඇත්තටම වෙළඳාම සඳහා අතරමැදියෝ ඉන්න එකේ වාසි අවාසි දැන් නිෂ්පාදකයෙක් ඉන්නවා පාරිභෝගිකයෙක් ඉන්නවා මෙතන අතරමැදියෙක් ඉන්නවා. එතකොට ඒ අතරමැදියෙක් ඉන්න එකේ මොකද්ද තියෙන වාසි කියලා අපි කතා කරන්නේ. හුවමාරුවට අතරමැදියන් යොදාගද්දී අතරමැදියට පුළුවන් විවිධ අයගෙන් භාණ්ඩ එකතු කරගෙන එක තැනක තියලා ඒව ගැනුම් කරුවන්ට ලබා දීමක් කරන්න. දැන් ඔබ දන්නවා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය. ඒ ආර්ථික මධ්‍යස්ථානයේට හැම තැනම එළවලු වෙනවා ලංකාවේ. එයා ඊට පස්සේ බෙදා හරිනවා. ඒ නිසා ලංකාවේ තියෙන ඕනම තැනක එළවලු දඹුල්ලේ තියෙනවා. ඕනම කෙනෙක් එතනින් ලංකාවේ තියෙන ඕනම එළවලුවක් ගන්නත් පුළුවන්. නව භාණ්ඩ සේවා හඳුන්වා දෙනවා. අලුත් භාණ්ඩ එනකොට අතරමැදියෝ තමයි ඒවා දැන් සිල්ලර වෙලෙන්දගේ කඩේ තමයි භාණ්ඩ වර්ග පිළිබඳ බෝඩ් දෙල්ලා තියෙන්නේ. සමහර විට මොනවා හරි පත්තර අලවලා තියෙන්නේ. ප්‍රදර්ශන කරලා තියෙන්නේ එතන. ඒ විතරක් නෙමෙයි වෙළඳ පොළ පිළිබඳ තොරතුරු අනික් පාර්ශවයන්ගෙන් ලබා ගන්න පුළුවන් මේ අතරමැදියන්ට. ගැනුම් කරුවෝ කොයි වගේද කොයි වගේ කැමැති අයද ඉන්නේ ඒවා. ඊට අමතරව එයා ඉන්න එක තුල මේ හුවමාරුව සරලයි. නැත්තම් මෙයාටත් භාණ්ඩ විකුණනවා මෙයාටත් විකුණනවා සංකීර්ණ බව අඩු වෙනවා. බෙදා හැරීම පහසුයි නිෂ්පාදකයා කාර්ය පහසුයි. ඒ නිසා මේ අතරමැදියෝ ඉන්න එක හොඳයි කියලා අපි කියන්නේ. අතරමැදියෝ ඉන්න එක බෙදා හැරීම පහසුයි. මේ අය කාර්යභාරය අඩු වෙනවා තව ටිකක් අතරමැදියෙක් ඉන්නකොට. ඒත් එක්කම අර ඕනම තැනක තියෙන භාණ්ඩ අතරමැදියා ගෙනල්ලා අලෙවි කිරීම කරනවා. ප්‍රවර්ධනය කරනවා ඒවා.
ඊළඟට අතරමැදියෝ යොදා ගැනීම තුල තියෙන අවාසි ගත්තොත් එකක් තමයි භාණ්ඩවල මිල වැඩි වෙනවා. දැන් මෙයාට වික්කොත් කෙලින්ම මෙයාට තමයි ලාභ. දැන් මෙයත් ලාභයක් තියාගෙන විකුණන්නේ. භාණ්ඩවල මිල ඉහළ යාමක් වෙනවා අතරමැදියෝ නිසා. සමහර භාණ්ඩ නැස්ය වෙනවා අතරමැදියෝ නිසා. ඒත් එක්කම කල්පමා ඇති වෙනවා අතරමැදියෝ නිසා. ගුණත්වයට අහිතකර තත්වයෙන් භාණ්ඩ බෙදා හරින ගුණත්වයට හානි වෙන්න පුළුවන්. ඒ වගේ ඕනෑම අවාසියකුත් කියන්න පුළුවන්. වාසි වගේම අවාසි තියෙනවා. ඒතර අතරමැදියන් තියා ගැනීම තුල තියෙන එක වාසිදායක පැත්තක් තමයි විවිධ භාණ්ඩ විවිධ නිෂ්පාදකයන් හා සැපයුම් කරුවන්ගෙන් එකතු කර විවිධ භාණ්ඩ විවිධ නිෂ්පාදකයන් හා සැපයුම් කරුවන්ගෙන් එකතු කර පහසු ස්ථානයක සිට ඒවා ගැනුම් කරුවන්ට ලබා ගැනීමට සැලැස්වීම. දෙක නව භාණ්ඩ හා සේවා හඳුන්වා දීම ප්‍රවර්ධනය. 3 වෙළඳපොළ පිළිබඳ තොරතුරු සම්බන්ධිත වූ පාර්ශවයන්ගෙන් ලබා ගැනීමට හැකියවීම. ඒක සටහනේ තියෙනවා. හුවමාරු ක්‍රියාවලිය සරල වෙනවා. භාණ්ඩ බෙදා හැරීම පහසුයි, නිෂ්පාදකයා කාර්ය පහසුයි ඒවා. ඊළඟට අවාසිත් තියෙනවා අතරමැදිව ඉන්න එක තුල ආදායම් sannivedana පාලනය සඳහා බලපෑම් ඇතිවීම. අතරමැදිව ඉඳීම තුල සමහර විට අතරමැදියොත් කොමිස් ගන්නවා. ඒතර ආදායම් පාලනය වගේ වට බලපෑම් ඇති වෙන්න පුළුවන්. කෙලින්ම sannivedanaya කරන්න බෑ. බාධා ඇති වෙනවා. භාණ්ඩ මිල වැඩිවීමේ හැකියාව අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළඳපොළ තුල හිඟ වෙන්න පුළුවන්. ගුණත්වයට අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. නැස්ය වීම වෙන්න පුළුවන් ඒ හැම එකක්. පළවෙනි ප්‍රශ්නේ මම හිතන්නේ අවාසිය ඔබ ලියා ගන්න ඇති. පළවෙනි ප්‍රශ්නේ අතරමැදියන්ගෙන් ඉටුවන කාර්යයක් නෙවෙයි නිෂ්පාදනය. අනිත් ඒවා කරනවා. 2 වෙළඳා මේ යෙදී සිටින ඊ타මාත්ම බහුල අතරමැදියා තමයි සිල්ලර වෙළෙන්දා. වැඩියෙන්ම ඉන්නේ සිල්ලර වෙළෙන්දු. නිෂ්පාදිත බෙදා හැරීම සඳහා අතරමැදි යොදා ගැනීම නිෂ්පාදකයාට අවසාන පරිභෝගයට වන වාසිය වාසි වෙන වෙනම. එතකොට නිෂ්පාදිත බෙදා හැරීම සඳහා අතරමැදියන් යොදා ගන්න එකෙන් නිෂ්පාදකයාට අවසාන පරිභෝගකයාට වාසිය වාසි. නිෂ්පාදකයාට මොනවද තියෙන වාසි මොනවද තියෙන අවාසි අතරමැදි යොදා ගැනීම තුල අතරමැදි යොදා ගනිද්දී නිෂ්පාදකයාට එක වාසියක් තමයි පහසුවක් වෙනවා. අනිත් එක වෙළඳපොළ පුළුල් කරගන්න පුළුවන්. විශාල පිරිසකට තමන්ගේ භාණ්ඩ බෙදා හරින්න පුළුවන්. ඒ වගේම මුළු කාලයම තමන්ගේ කාලය නිෂ්පාදනයේටම යොදන්න පුළුවන්. ඒතර බෙදා හැරීමට කාලය ශ්‍රමය වැය වෙන්න ඕනේ නැහැ. ඒ විතරක් නෙමෙයි. අනිත් පැත්තෙන් මොනවා හරි නව භාණ්ඩ හඳුන්වා දීම් වගේ දේවල් ඒවා කරන්නත් හැකියාවක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අතරමැදියෝ හරහා ගැනුම් කරුවන්ගේ තොරතුරු ලබා ගැනීම පහසුයි ඒවා. ඉතින් නිෂ්පාදකයෙක්ට තියෙන වාසිදායක පැත්ත තමයි එයාගේ කටයුතු පහසු වෙන එක. එයාට පුළුල් වෙළඳපොළකට භාණ්ඩ සපයන්න පුළුවන්. ගැනුම් කරුවන්ගේ තොරතුරු ඉක්මනින් ලබා ගන්න හැකියාවක් තියෙනවා. එයාගේ භාණ්ඩ හඳුන්වා දීම් කරන්න පුළුවන්.
ඒ වගේ වාසි. නිෂ්පාදකයාට මොනවද තියෙන අවාසිදායක පැති? නිෂ්පාදකයෙක්ට තියෙන අවාසි තමා අතරමැදියෝ ඉන්නකොට එයාගේ ලාභ තීරුව අඩු වෙන්න පුළුවන්. භාණ්ඩවල මිල වැඩි වෙලා ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. ලාභ අඩු වෙන්නේ වියදම් වැඩි වෙන අතරමැදියන්ට ගෙවන්න වෙනවා. භාණ්ඩවල මිල ඉහළ යන්න පුළුවන්. ඒතර ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. අනවශ්‍ය විදියට භාණ්ඩ නැෂ්‍ය වෙන්න පුළුවන්. අතරමැදියෝ අනවශ්‍ය විදියට භාණ්ඩවලට යම් යම් කොටස් එකතු කිරීම, මිශ්‍ර කිරීම වගේ දේවල් අරහා තමයි කීර්ති නාමයට හානි වෙන්න පුළුවන්. විසමාචාර තුලින්. ඒ නිසා මේ වගේ අවාසිත් නිෂ්පාදකයාට තියෙනවා. පාරිභෝගිකයාට මොනවද අතරමැදියෝ ඉඳීම තුල තියෙන වාසි? පහසුවක් තියෙනවා. අපිට කෙලින්ම නිෂ්පාදකයාට ළඟට දැන් යුනිලිවර් ළඟට සබන් ගන්න යන්න ගියොත් ලංකාවේ මායට යන්න බෑ. අපිට බේකරියටම ගිහිල්ලා පාන් ගන්න ගියොත් ගන්න අමාරුයි. ළඟ තියෙන සිල්ලර කඩෙන් ගන්න. පහසුව තියෙනවා පාරිභෝගිකයාට. ඒ විතර නෙමෙයි සමහර ණයට ගන්න පුළුවන්. දැන් සමහර නිෂ්පාදකයා අපිට ණයට දෙන්නේ නැහැ. ඒත් එක්කම තොරතුරු වගේ දේවල් අතරමැදියාගෙන් බොහොම හොඳින් ලබා ගන්න පුළුවන් නිෂ්පාදකයාට වඩා. ඒත් එක්කම අවශ්‍ය වෙලාවට භාණ්ඩ ගන්න පුළුවන්. ඕන වෙලාවක ගිහිල්ලා. හැබැයි පාරිභෝගිකයාට අතරමැදියෝ ඉඳීම තුල මිල වැඩි වෙනවා, භාණ්ඩ හිඟ ඇති කරනවා ස්වභාවික කෘතිම වශයෙන්. නැෂ්‍ය වීම වෙන්න පුළුවන් අතරමැදියෝ ඉඳීම තුල. අර නිෂ්පාදකයාගේ තියෙන වගකීම මෙයාගේ නැති වෙන්න පුළුවන්. වෙනත් විසමාචාරات වෙන්න පුළුවන්. නිෂ්පාදකයාට තියෙන වාසි තමයි භාණ්ඩ බෙදා හැරීම පහසුයි, භාණ්ඩ හඳුන්වා දීම පහසුයි ඒවා. නිෂ්පාදකයාට තියෙන අවාසි තමයි වෙළඳ පොලේ අනවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වෙන්න පුළුවන්. අනවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වෙන්න පුළුවන්. මිල ගණන් ඉහළ යා හැකි වීම නිසා ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒක ඊළඟ දිනේට ඉතුරු කරලා අද මෙතනින් මේක හමාර කරන්නයි සූදානම් වෙන්නේ. ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.